නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත සදාම් පිළිසඳරු නැගෙන අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මහා සංඝරත්නයේ කරුණාව නිසා මේ උත්තම ධර්මයේ විවරණය කරගන්න ධර්මයට සමන් දෙන්න අපට අවස්ථාව දෙනවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට මහා ප්‍රදාන සූත්‍ර දේශනාව ඔස්සේ පටිච්චසමුපාද ධර්මයන් පිළිබඳව කරුණු විස්තර කරන්නට යෙදුන පසුගිය වැඩසටහන් දෙක ඔස්සේ. ඉතින් අද දවසෙත් උන්වහන්සේ අපට අනුකම්පාවෙන්ම වැඩම කොට වදාලා. ඉතින් පළමුවෙන් අපි අද දවසෙත් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගන්නවා. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම වැඩම වදාළ ගරුතර මහා සංඝරවණ අපි පළමු කොට දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒත් එක්කම අපි සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. අංක 20 කලාගම ගල්කිරියාගම යන ලිපිනේ පදිංචි පින්වත් චන්දන රුවන් කුමාර රත්නායක මහත්මයා, ඒ වගේම චන්ද්‍රශාන්ත රත්නායක මහත්මයා සහ චන්ද්‍රකාන්ති රත්නායක මහත්මිය යන පින්වතුන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාමත් කැටුව පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් සදාම් පිළිසඳර පවත්වන්න. එහෙමනම් අපි නැවතත් මහා සංඝරුවන ගෞරවයෙන් වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අවසරයි ස්වාමීනි. අපි සාකච්ඡා කරමින් හිටියේ විපස්සී බෝසතාණන් වහන්සේ තාම සම්බුදු වෙලා නැහැ. තාම බෝසත්. එහෙමයි. එතකොට මේ බෝසතාණන් වහන්සේ මේ ජීවිතයේ යථාර්ථය විමසනවා. ඒතරේ ප්‍රඥාවන්ත කෙනෙක්ගේ ස්වභාවය තමයි මහත්තයා. එහෙමයි. පරිසරයේ යම් යම් දේවල් දැකලා මේ දුක නම් වූ ආර්ය සත්‍යයේ තියෙන යම් කාරණාවක් ඉදිරියේ ප්‍රඥාවන්ත උදවිය මේ ලෝකේ සංවේගයටපත් වෙනවා. එහෙමයි ස්වාමී. ඒක ප්‍රඥාවේ ස්වභාවය. ඒක තම තමන් බලන්න තමන්ටත් මේ ප්‍රඥාව තියෙනවද කියලා. එතකොට මේ ප්‍රඥාවන්ත කෙනා සංවේගයටපත් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නොවුණත් මේ ලෝකේ පවතින සදාතනික ධමයක් තමයි දුක. එහෙමයි ස්වාමී. එතකොට හැම කෙනෙක්ගේම ජීවිතේට උරුම වෙන දෙයක් තමයි මේ දුක නම් වූ ආර්ය සත්‍යයට විස්තර කරන්නේ. එහෙමයි. එතකොට මේ දුක නම් වූ ආර්ය සත්‍යයට විග්‍රහ කරපු යම් අරමුණක් ප්‍රඥාවන්ත ශ්‍රාවකයෝ දකින්නකොට සංවේගයටපත් වෙනවා. ජීවිතය පිළිබඳ නොයල්මක් ඇති වෙනවා. එහෙමයි. ඒකේ නිදහස් වීමක් ගැන සිහි වෙනවා. ඒක ප්‍රඥාවේ සලකුණ. එහෙමයි. ඒක ප්‍රඥාවේ සලකුණ. එතකොට මේ ප්‍රඥාවන්ත කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? ඒකේ නිදහස් වීම පිණිස යම් පිළිවෙතක් හොයනවා. ඒතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා නොසිටින කාලවලත් ඒ වගේ අය ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමී. නමුත් මේක දුක නම් වූ ආර්ය සත්‍යය කියලා දන්නේ නැහැ. ගොල්ලොර කරන්න කෙනෙක් නැහැ නේ මහත්තයා. ස්වාමී. නමුත් ඒ අයට තේරෙන ආකාරයෙන් ඒ අය යම් යම් දේවල් ප්‍රගුණ කරන්න මහන්සි ගන්නවා. එහෙමයි. එතකොට සම්මා සම්බුද්ධ ශාසනයක අසිරියක් තියෙනවා. දැන් බලන්න විපස්සී බෝසතාණන් වහන්සේත් ජරාව. ඒතර ජරාව කියලා කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය කාරණාව. එහෙමයි. සංවේගයටපත් වුණා. මේ ඉපදීමට නිඳා වේවා කියලා සිහි වුණා. ව්‍යාධිය දැකලා මේ ඉපදීමට නිඳා වේවා කියලා සිහි වුණා. මරණය දැකලා ඉපදීමට නිඳා වේවා කියලා සිහි වුණා. නිදහස් වීමක් කල්පනා කළා. එහෙමයි. නමුත් අර විකල්පයක් පරිසරයෙන් දැකලා නැති නිසා විකල්පේ තාම හිතට ආවේ නැහැ. එහෙමයි ස්වාමී. යම් දවසක ශ්‍රමණරුව දැක්කාද විකල්පේ හම්බුණා. විපස්සී බෝසතාණන් වහන්සේ නම් මේ මොහොතේම එම සැනින්ම ගිහියත් ඇරියා. දැක්ක තැනදීම.
එහෙමයි ස්වාමී. දියුණු යුගයේ. එහෙයි. ආශ්චර්යයි. එහෙයි. ඒ නිසා මේ ප්‍රඥාවන්ත බව කියන එක හුරු ඇති කරගත්තොත් අන්නේ දියුණු කරගත්තා වූ ප්‍රඥාවෙන්මයි මේ සසර කතරින් තමයි ඉතිරි කරවන්නේ. එහෙමයි. එතන මේ බුද්ධ ශාසනයක ප්‍රධාන හරය මහත්මය මිනිස්සයා ප්‍රඥාවන්ත කිරීමයි. බුද්ධ ශාසනයක ප්‍රධාන හරය මිනිස්සයා ප්‍රඥාවන්ත කිරීම. එහෙමයි. අතහැරීමට දුෂ්කර කාමයේ අතහරින ප්‍රඥාවයි. එහෙමයි ස්වාමීනි. අතහැරීමට මේ ලෝකෙ නිදහස් වෙන්න දුෂ්කර මාර බලවේගයෙන් නිදහස් වෙන ප්‍රඥාවයි. එහෙමයි. අතහැරීමට දුෂ්කර මේ සත්‍යය සසරට බැඳලා තියෙන මේ දෘෂ්ටි ජාලයෙන් මිදෙන්න ප්‍රඥාවයි. ඒ ප්‍රඥා ලෝකෙ දෙන්නයි තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙමයි. ඉතින් බෝසතාණන් වහන්සේත් අසරිමත් අර සසරේ පිරු පාරමී බලයත් තිබුණා වූ මහා ප්‍රඥා ලෝකයක් නිසා තමන් තනියෙන් තමන් වහන්සේ මේ ජරා ව්‍යාධි මරණ දුකට විමුසද්දි හේතුව හම්බුණා හේතුවක් මොකද්ද? ඉපදීම. ඉපදීමට හේතුව කුමක්ද? භවය. භවයට හේතුව කුමක්ද? උපාදානය. එහෙමයි. උපාදානයට හේතුව කුමක්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවට හේතුව කුමක්ද? විඳීම. එහෙමයි. විඳීමට හේතුව කුමක්ද? ස්පර්ශය. ස්පර්ශයට හේතුව හොයද්දී හම්බුණා ආයතන. එහෙමයි. ආයතන වලට හේතුව හොයද්දී හම්බුණා නාම රූප. නාම රූප වලට හේතුව හොයද්දී හම්බුණා විඥාන. එහෙමයි. විඥාණයට හේතුව හොයද්දී හම්බුණා නාම රූප. ආයත් නාම රූප. එහෙනම් මේ නාම රූපයන්ගෙන්ම විඥානෙ පෝෂණය වෙනවා. විඥානයේ ක්‍රියාකාරීත්වයෙන් නාම රූප පවතිනවා. එහෙමයි. ඒ කියන්නේ විඥානේ ඇති කල්ලි තමයි නාම රූප ඇති වෙන්නේ. විඥානේ උපදිද්දී තමයි නාම රූප උපදින්නේ. ඒ නාම රූපය ඇති කල්ලිම විඥානෙත් පවතිනවා. ඉපදිලා පවතිනවා. පවතිනවා. එහෙමයි ස්වාමී. ඒ දෙක ඒක නිකන් අර උපමාව තියෙනවා. දැන් අර ඒක බටමිටි දෙකක් එකට හේතු කළාම එහෙමයි ස්වාමී. මේ බටමිටියමත් ප්‍රත්‍යයෙන් අනිත් බටමිටිය පවතිනවා. අනිත් බටමිටිය ප්‍රත්‍යයෙන් මේ බටමිටිය පවතින්නේ. එහෙමයි ස්වාමී. ඒක එකකට කියන්න බෑ නෑ මේක පවතින්නේ මේක ප්‍රත්‍යයෙන් විතරක් කියලා කියන්න බෑ. ඒ දෙකම අන්‍යෝන්‍ය සම්බන්ධ මත පවතින්නේ. එහෙමයි. ඒ වගේ තමයි. එහෙයි ස්වාමී. ඒ වගේ තමයි මේ විඥානීය ක්‍රියාකාරීත්වයේ පෝෂණය වෙනවා නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප වල ක්‍රියාකාරීත්වයේ පෝෂණය වෙනවා විඥානීය ප්‍රත්‍යයෙන්. එහෙමයි. යම් මොහතක මේ අවිද්‍යා අන්ධකාරයේ යම් කිසි කෙනෙක්ගේ චිත්තසංතානෙ දුරු වෙයිද මේ හේතුඵල ධර්ම ප්‍රකට වෙනවා. කුමද්ද ප්‍රකට වෙන්නේ? විඥානීය ප්‍රත්‍යයෙන් නාම රූප පවතින බවත් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානීය පවතින බවත් ප්‍රකට වෙනවා. එහෙමයි. ප්‍රකට වීම තුලම මොකද වෙන්නේ? අන්නේ දෙකේ කෙනෙකුට ප්‍රත්‍යයෙන් පැවතීම නිසා යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානෙ සසරට බඳින යම් තෘෂ්ණාවක් තිබ්බද තෘෂ්ණා ගගෙන් ඈතර වෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමී. තෘෂ්ණා ගඟ වේලවන කෙනෙක් බවට පත් වෙනවා. එහෙයි. අපි විපස්සී බෝසතාණන් වහන්සේ ඒ ආලෝකය ඇති කරගත්තා. මෙතන තියෙන විද්‍යාව පහළ වුණා කියන. එහෙමයි. ප්‍රඥාව පහළ වුණා කියන. ඥානය පහළ වුණා කියන. ආලෝකයක් පහළ වුණා කියන. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විපස්සී බෝසතාණන් වහන්සේ මොකද කරේ? පසු කලෙක දැන් ඒ සම්පූර්ණ වැඩපිළිවෙල අවබෝධ කරගෙන දැන් අවබෝධ කරගෙන ඉවරයි මේ විඥානේ ප්‍රත්‍යයෙන් නාම රූප පවතිනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ පවතිනවා. මේකෙන් තමයි සම්පූර්ණ මේ ආධ්‍යාත්මයේ තියෙන තෘෂ්ණාව මේ පවතින්නේ මේ දෙක කිනකට එකතු වෙලා තියෙන තාක්කල් පමණයි කියලා ඒ වැඩපිළිවෙල සක්‍රියව තියද්දී තෘෂ්ණාව වැඩෙනවා. වැඩෙනවා. ඒක අවබෝධ කරගත්තා. එහෙයි ස්වාමී. ඊතර බලන්න ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා එහෙනම් මේ ආධ්‍යාත්මයේ තියෙන තෘෂ්ණා ගඟ වේලවන ප්‍රතිපදාව සිහි කරන්න ඊට පස්සේ පටන් ගත්තා. එහෙමයි ස්වාමීනි. ඒකට යමු උනේ පංච උපාදානස්කන්ධය සිහි කිරීමයි. තව ලස්සන පරයය. පංච උපාදානස්කන්ධය. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් පංච උපාදානස්කන්ධය කියලා කියන මහත් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. එහෙමයි. ඒතකොට දැන් ඔන්න විඥානය ගැන දැන් ඔතන නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ පවතිනවා විඥානේ ප්‍රත්‍යයෙන් නාම රූප පවතිනවා කියලා අපි කතා කළානේ. එහෙමයි. ඔන්න එහෙනම් පංච උපාදානස්කන්ධ එකක් තියෙනවා විඥානේ. එහෙයි. තේරුණා නේද? එහෙමයි ස්වාමී. ඊළඟට
රූප උපාදානස්කන්ධේ නාම රූප වල රූප. එහෙමයි. ඊට පස්සේ නාම වල වේදනා තියෙනවා. වේදනා උපාදානස්කන්ධයටයි තියෙන්නේ. එහෙමයි. නාම වල සංඥා තියෙනවා. සංඥා උපාදානස්කන්ධයටයි තියෙන්නේ. නාම වල චේතනාව තියෙනවා. ඒක සංකාර උපාදානස්කන්ධයටයි තියෙන්නේ. එහෙමයි. එතන තියෙන කොටස් ටිකමයි දැන් ඔය ශාස්ත්‍රුන් වහන්සේ වෙන පරියායකින් අරගෙන විමසන්නේ. එහෙමයි. එහෙයි. තේරුණාද? එහෙයි. දැන් ඔන්න ඒ ටික කොහොමද විමසන්නේ? කල්පනා කළා කියනවා මේ රූපය මෙයයි. රූපය හටගන්නේ මේ ක්‍රමයටයි. රූපේ නිදහස් වෙන්නේ මේ ක්‍රමයටයි කියන පරියාය තමන්ගේ ආධ්‍යාත්ම විමසන පටන් ගත්තා කියනවා. එහෙමයි. අපි ගෞතම බෝසතාණන් වහන්සේගේ මේ පිළිබඳ ලස්සන සුන්දර විග්‍රහයක් තියෙන මහත්ය සමාධි භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි. මේ සමාධි භාවනා සූත්‍රයේ තියෙනවා රූපය මේක මානසික ක්‍රියාවලියක් ශාස්ත්‍රුන් වහන්සේ වචන වලින් ලෝකෙට විග්‍රහ කරනවා. රූපං අභිනන්දති අභිවදති අජ්ජුසාය තිට්ඨති uppajjati නන්දි. එහෙමයි ස්වාමී. මේ රූපය දැන් අවිද්‍යාව සහගතව යම් කෙනෙක් සිහි මුලා වෙලා මේ රූපය සතුටින් පිළිගැනීමක් ඇද්ද? සතුටින් ඒ පිළිබඳ කතාබස් කිරීමක් ඇද්ද? අජ්ජෝසාය තිට්ඨති ආධ්‍යාත්මේම රූපේ තෘෂ්ණාවෙන් බැස ගන්නවා කියන රූපේ පිළිබඳ. එහෙම කරනවා ස්වාමී. එහෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා එහෙමනේ සාමාන්‍යයෙන් කරන්නේ. රූපේ ආස්වාදනීය බව සිහි කර කර සතුටු වෙනවනේ. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. එහෙයි ස්වාමී. දැන් අපි වුණත් සාමාන්‍යයෙන් අපේ රූපේ වුණත් අපි කණ්ණාඩිය ගාවට ගිහිල්ලා අපි අපේ රූපේ ආශාද කොච්චර බලන් ඉන්නවද? එහෙමයි. දවසකට කී සැරයක් එහෙයි. බලන්නේ නැද්ද? බලනවා. බලනවනේ. ඒතර ඒ සෑම මොහොතකම දැන් ඒකෙන් අදහස් වෙන්නේ තමන්ගේ දැන් අපි මේ හොටු පෙරාගෙන මෙහෙම ඉන්නවා කියන එක නෙවෙයි. එහෙමයි ස්වාමී. දැන් අපි අපේ ශරීරයේ රූප කණ්ණාඩියකින් බලලා අඩුපාඩු හදාගන්නවා වගේම නමුත් ඒකිනා ගොඩාක් සිහි මුලා වෙලා කරනව නම් මේ ලෝකේ නැද්ද මේ රූපේ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද මේ ලෝකේ සත්‍යය? එහෙමයි ස්වාමී. නැත්ද එහෙම? එහෙයි. තියෙනවනේ. දැන් භික්ෂුන් වහන්සේ නමකට ඒ නිසා ශික්ෂාපදයක් තියෙනවා මහත්තයා. හේතුවක් නැතුව එහෙම නිතර කන්නඩි පාවිච්චි කරන්න බෑ. එහෙමයි. වරණ සතාගත භික්ෂුන් වහන්සේ නමකට. එහෙමයි. හේතුවක් නැතුව. එහෙමයි ස්වාමී. ඒ හේතුවක් නැතුව කන්නඩි පාවිච්චි කිරීම මේ ගැළපෙන්නේ නැහැ කියලා කියන්නේ. බරපතල එකක් විදිහට නෙවෙයි පනවන්නේ. එහෙමයි. පොඩි එකක් විදිහට එහෙයි. හේතුවක් ඇති කල්ලි පුළුවනි. එහෙමයි. දැන් මගේ මුනේ මොකක් කරේ අපි දැන් දැන් අද වගේ යුග වෙනකන් අපිට නිතර දැන් එළියට පහළියට බහැලා යන්න වෙලා තියෙනවා. දැන් මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙලා ඉන්න තියෙනවා. සමහරට අපිට ඒකට ගිහිල්ලා අඩුපාඩුවක් තියෙනවද නැද්ද? එහෙමයි. දැන් සමහර සංඝයා ඉන්නවා කිස් ට්‍රැවල් බානවත් කන්නඩිය පාවිච්චි කරන්නේ නැහැ. එහෙමයි. හරි අසිරිමත්. එහෙමයි. එතකොට මේ ඒ දේවල් ඔස්සේ මොකද වෙන්නේ? තමන්ගේම රූපය තමන්ම අභිනන්දනය කරමින් තමන්ම සිහි මුලා වෙලා වාසය කරනවා. මුලාවටපත් වෙන තියෙන ඊට වැඩි වෙනවා ස්වාමී. තියෙනවනේ එහෙම. එහෙමයි. දැන් මම ඔය වර්තමාන ලෝකේ ඕවා ගැන කියන්න ගියොත් එහෙම සෑහෙන පැති තියෙනවා. එහෙමයි ස්වාමීනි. අද කොච්චර තියෙනවද මේ රූපේ මේ ලස්සනට ආස්වාදනීය විදිහට පවත්වා ගන්න කොච්චර වැඩසටහන් ප්‍රෝග්‍රෑම් තියෙනවද? එහෙමයි ස්වාමී. රූපේ මේ දි รา පත් වෙන බව පෙනපෙනීම එය නඩත්තු කරන්න සෑහෙන උත්සාහයක් දරන්න. එහෙමයි තියෙනවනේ. එහෙයි. එතකොට මේ විතර භික්ෂුන් වහන්සේලාට තමයි මේ වගේ දෙයක් පනවන්නේ. ගිහි කෙනෙකුට භාගතුන් වහන්සේ එහෙම දෙයක් පනවන්නේ. එහෙමයි ස්වාමී. භික්ෂුවකට දැන් අර භික්ෂුවක් කියලා කියන්නේ එතකොට මේ ශාසනේ අරටුවනේ. එහෙමයි. ඒතර අරටුවට එහෙම දෙයක් පනවන්නේ අර වගේ පොඩි දෙයක් මත භික්ෂුවක් ජීවිත කාලේ සම්පූර්ණ රඳවන්න ගියොත් එහෙම වැඩක් නැහැ නේද? එතකොට අරටුවේ ප්‍රතිඵලයි. එහෙමයි ස්වාමීනි. ඒ නිසායි. එහෙයි. ඒකට හේතු ඇති කල්ලි පාවිච්චි කරන්න පුළුවනි. එහෙමයි ස්වාමී. ඒතර බලන්න දේශනාවේ තියෙනවා රූපං අභිනන්දතු අභිවදතු අජ්ජෝසාය තිට්ඨතු uppajjati නන්දි. සතුටින් පිළිගනිද්දි ගුණ කියද්දි ආස්වාදනීය විදියට සිහි කරද්දී ආධ්‍යාත්මයේම රූපය පිළිබඳ බැස ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. uppajjati නන්දි කියලා කියන්නේ නන්දියේ බැස ගන්නවා කියනවා. එහෙයි. යා නන්දි තදුපාදාන. තේරෙනව නේද? නන්දියක් ඇති වෙයිද? කැමැත්තක් ඇති වෙයිද? ඡන්දයක් ඇති වෙයිද? ඒකමයි කියනගේ උපාදාන. එහෙමයි ස්වාමීනි. ඒකමයි කියන උපාදාන. එහෙයි. ඉතින් දැන් ලස්සන කෙනෙක් දැකලා අපි ඒ කෙනා ගැන සිහි කර කර
අපි සතුටු වෙ ඉන්නවා කියලා කියන්නේ ඒක උපාදානයි. එහෙමයි ස්වාමීනි. ඒක උපාදානයි. එහෙයි. හරි පුදුමයි ඒක. එහෙයි. එතකොට උපාදාන පත්‍ය භව. උපාදාන පත්‍ය භව. භවය තමයි සකස් වෙන්නේ. එහෙමයි. භවපත්‍ය ජාති. අන්න ඒක තමයි රූපී හට ගැනීම කියලා කියන්නේ. රූපී හට ගැනීම කියලා කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. රූපේ නැතිවීම කියලා කියන්නේ කොහොමද? යම් ශ්‍රාවකෙක් මේක උඩු ගම්බලා යෑමක් එතකොට. අරක ගඟ පහළට යෑමක්. සියලු ලෝක සත්‍ය කරන දෙයක් ඒක. උඩු ගම්බලා යන දේ මොකද්ද? ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මේ අවබෝධයට පහදිනවා. එහෙමයි. පහදලේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය සරණ කරගන්නවා. සරණ කරගෙන ඒකෙන් නිදහස් වෙන මාවත අහගන්නවා. එතකොට බුදුරජාණන් දේශනා කරන රූපය ආදීන විමසන්න කියලා කියනවා. ඒතර ඒ ශ්‍රාවකයා කොහොමද කරන්නේ? රූපය අනිත්‍ය වශයෙන් සිහි කරනවා. එහෙමයි ස්වාමීනි. දුක් වශයෙන් සිහි කරනවා. අනාත්ම වශයෙන් සිහි කරනවා. gaduwak වශයෙන් සිහි කරනවා. රෝගයක් වශයෙන් සිහි කරනවා. එහෙමයි. එහෙම සිහි කරද්දී අන්න රූපේ සතුටින් පිළිගන්නේ නැතු යනවා කියන ආධ්‍යාත්මය. එහෙමයි. බැස ගන්න. බැස ගන්න. සතුටින් පිළිගන්නේ නැත්නම් බැස ගැනීමක්. එහෙමයි ස්වාමීනි. දැන් සාමාන්‍යයෙන් බලන්නකො අපි යම් කිසි කෙනෙක් අපි දැන් පාරේ යනකොට කෙනෙක් දිහා අපි නිතර බල යත් එක මේ සාමාන්‍යයෙන් අපි ගනුදෙනු කරනකොට අපි හිතේ බැස ගන්න බැරිද? බැස ගන්නවා ස්වාමීනි. එහෙමයි. අපි දුමු දැන් අපිට එහෙම සිද්ධියක් සිදු වෙනවා කියලා අපි තේරුම් අරගෙන අපි ඒක ගණන් නොකර ඉන්නවා. අතහැරලා දානවා. ඒතකොට මොකද වෙන්නේ? ටික. අර හිතේ වැළඳ ගන්න ගතිය නැති වෙලා යනවා. එහෙමයි. එහෙමයක් වෙන්නේ නැද්ද? තියෙනවා. එතකොට මේ දැන් විස්තර කරනවා අන රූපේ ওই විදියට සතුටින් පිළිගන්නේ නැත්තම්, ಗುಣ කියන්නේ නැත්තම් අනජ්ජ උසාය තිට්ඨති. ආධ්‍යාත්මෙ බැස ගන්න නැහැ කියනවා. එහෙමයි. බැස ගන්න නැත්තම් මොකද වෙන්නේ? උපාදානයක් ඇති වෙන්නේ නැහැ කියනවා. උපාදානයක් නැත්තම් මොකද වෙන්නේ? භවයක් නැහැ කියනවා. භවයක් නැත්තම් මොකද වෙන්නේ? අන රූපේ හට ගැනීමක් නැහැ කියනවා. රූපේ නැතිවීමද ස්වාමීනි? නැතිවීම. එහෙමයි. ස්වාමීනි හරිය අසිරිමත් දැන් විඥාණයෙන් රූපය හට ගන්නවා කියන එක මේ සතර මහා ධාතුන් එකතු සතර මහා ධාතුනේ රූපය කියන එක. නමුත් අර විඥාණය නිසා තෘෂ්ණාව ඇති වෙලා උපාදානය ඇති වෙලා තෘෂ්ණාව ඇති වෙලා භවය සකස් වීම තුළින් ඇති වෙන රූපය. ඔව්. ඒක ඒ කර්ම සකස් වීම තුලනේ මහත්ය. දැන් මේ කර්ම සකස් වීම තුල සිද්ධ වෙන්නේ මේ විඥානෙත් ඒ ප්‍රත්‍යයෙන් ක්‍රියාකාරී වෙනවා. එහෙමයි. මොකද දැන් කර්මයට අනුවනේ විඥානි සකස් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. කර්මයට අනුව විඥානි සකස් වෙනවා. එහෙමයි. දැන් අයහපත් පිනක් දියුණු කරනකොට පිනට අනුව විඥානි සකස් වෙනවනේ මහත්ය. එහෙමයි. පවක් කරන්න ගත්තොත් පවට අනුව විඥානි සකස් වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකට අනුව තමයි ඒතකොට මේ විඥානීය ක්‍රියාකාරීත්වය සකස් වෙනවා කර්මය ප්‍රතිබද්ධ වෙලා. එහෙමයි. විඥානි සකස් වෙනවා. එහෙමයි. එතකොට ඒ සකස් වෙච්ච විඥානය තමයි ඊට පස්සේ ගෙනියන්නේ පොතක් කරා. එහෙමයි. ඒ විතර ඒ විඥානේ තව තැනක ගිහින් බැසගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බැසගත්තට පස්සේ ඒ විඥානීය ප්‍රත්‍යයෙන් මේ රූපේ නිර්මාණය කළ දෙන්නේ ටික සකස් වෙච්ච කර්මයෙන් සකස් වුණු විඥානීය ප්‍රත්‍යයෙන් තමයි රූපේ නිර්මාණය වෙන්නේ. රූපේ වැඩි යන්නේ උණුසුම පවතින්නේ සියල්ල විඥානීය ප්‍රත්‍යය. එහෙමයි ස්වාමීනි. දැන් බලන්නකෝ දැන් සමහර අය ස්ත්‍රී සමහර අය පුරුෂ. එහෙමයි. විඥානීය ක්‍රියාකාරීත්වයේ වෙනස. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? ඒකට මේ සමහර අය තිරිසන් ලෝකේ ඉන්නේ. සමහර අය මනුස්ස ලෝකේ. එහෙමයි. තිරිසන් ලෝක රූපයක් සකස් වෙලා සමහර අයට මනුස්ස ලෝක රූපයක් සකස් වෙලා සමහර අයට දෙවියන් අතර රූපයක් සකස් වෙලා තියෙනවා. එහෙමයි. ඒ විඥානේ කර්මයට අනුව සකස් වෙච්ච විදිය. එහෙමයි ස්වාමීනි. සිත පැවතුණු විදිහ. වැඩි විදිය. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් ඒකනේ. එහෙමයි. ඒක දැන් අපි උත්සාහ කරන්න ඕනේ හැමතිස්සෙම අර භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරන ඒකට යොදන වචනයක් තියෙනවනේ වචනේ පාවිච්චි කරන්න. එහෙමයි ස්වාමීනි. දැන් අර සිත කියන වචනේදී එතනදි පාවිච්චි කරන අඩුයි භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන්නේ නැහැ. එතන විඥානය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. මොකද මේ තැනදී පාවිච්චි කරන වචන තියෙනවා. එහෙමයි. දැන් මෙතනින් චුත වෙලා වෙන තැනක උපදින කාරණේදී සිත කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ, මනස කියන වචනේ ගන්නෙත් නැහැ, ගන්න විඥානය කියන වචනේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සිත කියලා මේ වචනෙකුත් පාවිච්චි කරනවා, මනස කියලා වචනෙකුත් පාවිච්චි කරනවා, විඥානය කියලා වචනෙකුත් පාවිච්චි කරනවා. එහෙමයි. තථාගතයන් වහන්සේ තමයි ප්‍රඥාවෙන් දැකලා මේ වචන තුන ඒ අවස්ථාවට පාවිච්චි කරන්නේ. එහෙමයි. එතකොට සංස්කාරයන්ගේ විඥානේ පවතිනවා, සංස්කාරයේ ඇති කල්ලි විඥානේ සකස් වෙනවා කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. එතෙන්ට ගන්න විඥානේ වචනේ. එහෙමයි.
එතකොට සංස්කාරවලදී විස්තර කරද්දී කියන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ගන්නකොට සිතත් එක්ක කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක හරි පුදුමයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයක් ඒක. හැමතිස්සෙම අපි ඒ නිසා බලන්න ඕන අර භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට මේ ධර්ම ධාතුව පනවන යම් වචනයක් ඇද්ද? ඒ වචනේමයි අපි ග්‍රහණය කරගන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ වචනේ ග්‍රහණය කරගන්න. එහෙයි. ඒතකොට දැන් මේ විදිහට මම එතන පොඩ්ඩක් විස්තර කළේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම ගැන කියද මම බලාපොරොත්තු වෙනවා මේ පංච උපාදානස්කන්ධය ගැන දීර්ඝ දැන් මේ පටිච්චසමුප්පාදයේ අපි මම හිතන්නේ දවස් 3කට 4කට විතර ආසන්න අපි කළා නේද? එහෙමයි ස්වාමීනි. ඒ වගේ පංච උපාදානස්කන්ධය සම්බන්ධව මේ දවස් 4ක 5ක 6ක විතර දේශනා මාලාවක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අවසරයි. ඒ නිසා මේක කෙටියෙන් මම මෙතනින් අවසන් කරනවා අපි දේශනාව අවසන් කරන්න නිසා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දැන් බෝසතාණන් වහන්සේ දැන් බැලුවා ආන මේ රූපය මේක රූපේ හටගන්නේ මේ ක්‍රමයට නැති වෙන්නේ මේ ක්‍රමයට කියලා. එහෙමයි. වේදනාවත් ওই විදිහටම විස්තර කරන්නේ විදීම මේක විදීම හටගන්නේ ওই ක්‍රමයට විදීම නැති වෙන්නේ ওই ක්‍රමයට. එහෙමයි. අවබෝධ කළා. එහෙමයි ස්වාමීනි. එහෙම අවබෝධ කළ සිහිනුවණින් වාසය කරද්දී භාග්‍යතුන් වහන්සේගේ ආධ්‍යාත්මී උපාදානයෙන් බැස ගන්න කිසි දෙයක් නැති වෙලා ගියා කියනවා. ඇයි රූපේ ආධ්‍යාත්මී බැස ගන්නවා නම් බැසගන්නේ මහත් එක් රූපේ. එහෙමයි ස්වාමීනි. එක්ක වේදනාවේ. එහෙමයි. එක්ක සංඥාවේ. එක්ක මේ සංස්කාරේ එක්ක විඥාණය තමයි බැස ගන්නවා නම් බැසගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ හැම දෙයකම හට ගැනීම තේරුම් ගන්නව නම් නැතිවීම තේරුම් ගන්නව නම් එහෙනම් බැස ගන්න ක්‍රමයක් නැහැ. ඒ පේන්නේ අනිත්‍ය. එහෙමයි. පේන්නේ අනාත්මය. ඒතර අනාත්මය දකිද්දී ආධ්‍යාත්මේ මේ පංච උපාදානස්කන්ධෙට බැස ගන්න නැතු යනවා. එහෙමයි ස්වාමීනි. තෘෂ්ණාවේ නිරුද්ධ වෙලා කියන සියලු ආශ්‍රවයන්ගෙන් භාග්‍යතුන් වහන්සේගේ හිත නිදහස් වුණා කියලා කියනවා. එන ආශ්‍රව කියන්නේ එකක්, සිත කියන්නේ එකක්. ඒතර මේ දෙක එකක් විදිහට තියෙන කෙලෙස් සහගත සත්‍යයගේ. ඒතර පංච උපාදානස්කන්ධය ආදීනව සිහි කරනකොට සිත සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා ගියා. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදු බවට පත් වුණා. එහෙමයි. දැන් ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු වෙලා පින්වත් මහත්මයා දැන් කල්පනා කරනවා මම මේ ධර්මයේ දේශනා කරනව නම් මැනවි කියලා සිහි වුණා කියනවා. එහෙමයි. යලි මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේට මේ අදහස ඇති වුණා කියනවා. මොකද්ද? මා විසින් අවබෝධ කරන ලද මේ ධර්මයේ ගැඹුරුයි. දුකසේමයි දැක්ක යුත්තේ. දැන් ඒක දන්න ඕනේ. දැන් මේ කල්ප ගානක් පෙරම් පුරාගෙන වැඩි භාග්‍යතුන් වහන්සේ එහෙමයි ස්වාමීනි. මේ කියන පටිච්චසමුප්පාද ධර්ම විවරණය අවබෝධ කරගන්න කොතරම් කල් ගත වුණාද? එහෙමයි. මේ පාරමී ධර්ම පුරලත්. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒ වගේම තමයි දැන් පංච උපාදානස්කන්ධේ තේරුම් අරගෙන ආශ්‍රවයන්ගේ හිත නිදහස් කරගන්න කොච්චර අමාරුද කියලා දැන් තමන් වහන්සේ දන්නවා. එහෙමයි. දුකසේ අවබෝධ කළුයි. නමුත් මේ ධර්මයේ ශාන්තයි. ඒ වගේ මේ ධර්මයේ ප්‍රණීතයි. ඒ වගේම ඊටා උසස් තරකයෙන් හැබැයි මේක අවබෝධ කරගන්න බෑ. එහෙමයි ස්වාමීනි. දැන් අද මහත්තයා මම දැකලා තියෙනවා ගොඩාක් අය මේ ධර්මයේ කියවලා තරක තමයි තියෙන්නේ. එහෙයි. සාමාන්‍ය ලෝකයා කෙනෙක් ස්පෙලින් තරක කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ තරක වලට තමයි මිනිස්සු හරි ආසයි. එහෙයි. තරක වලට මිනිස්සු හරි ආසයි. මම දැන් ගොඩාක් ওই තරුණ අය ගෲප් හදාගෙන ඉන්නෝ. ඒතර ඒ ගෲප් මේ දැන් ඒවට දහම් කරුණු දැම්මට පහදින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒගොල්ලන්ට අවශ්‍ය තර්ක. එහෙයි. තර්කයෙන් කවදාවත් මේ ධර්ම අවබෝධ වෙන්නේ මේ ප්‍රඥා ලෝක නැති වෙලා යන තර්කයේ විසි. එහෙමයි ස්වාමීනි. මේ ධර්මයේ ඇහුවට පස්සේ ශ්‍රාවකයන් නිහතමානී වෙන්න ඕන භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ආකාරය මතකයේ දරාගෙන විමසන්න. දැන් පටිච්චසමුප්පාද නම් ওই දේශනා කරපු විදිහට විමසන්න විතරයි තියෙන්නේ අපිට. එහෙමයි ස්වාමීනි. පංච උපාදානස්කන්ධෙත් ඒ දේශනාවේ විදිහට විමසන්න විතරයි ශ්‍රාවකෙකුට තියෙන්නේ. එහෙමයි. ඒතර ඒක තමයි ප්‍රතිපදාව. හැබැයි ආශ්‍රව ඡය වෙලා යන දවස කියන්න බෑ. ඒක එකිනෙක කෙනාගේ සසරේ පිරු ගුණ සම්පත්තිය මත ඒක තීරණය වෙනවා. එහෙමයි. සසරේ තමන්ගේ දමණය මත ඒක තීරණය වෙනවා. සසරේ පිරු සංවරය මත තීරණය වෙනවා. ඒකට ඒක එකිනෙක කෙනාගේ සංව දැන් මේක විස්තර කරනවා. නොනත්තම් විසින්ම දැනගත යුතුයි මේ ධර්ම. එනමුදු මේ සත්ත්ව ප්‍රජා වනාහි ආශාවේ ඇලිලා ඉන්නේ, ආශාවේ බැඳිලා ඉන්නේ, ආශාවෙන් සතුටු වෙලා ඉන්නේ, ආශාවේ ඇලුණු
ආසාවේ බැඳුණු ආසාවෙන් සතුට වෙන මේ සත්ත්ව ප්‍රජාවට මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ කියන පටිච්චසමුප්පාදයේ දුකසීමයි දැක්ක යුත්තේ. ඔන්න එන පටිච්චසමුප්පාද දකින්න බැරි හේතු විතර විස්තර කරන මොකද්ද? මේ ලෝක සත්‍යය ආසාවේ ඇලිලා ඉන්නේ. දැන් තමන්ගේ ජීවිතයේ සිහිය පවත්වලා බලන්න ආධ්‍යාත්මී හැම තිස්සෙම කුමක් හරි ආසාවක් නේ කරකින්නේ. එහෙමයි ස්වාමීනි. ආසාවක් කරකින්නේ. ඒතර ආසාවල් කැරකි තියෙන හිතවලට මේ හිත නිවාලන භව සංයෝජන බිඳින මේ පටිච්ච සමුප්පාද දේශනා කරද්දී ප්‍රකට වෙන්නේ. තේරෙන්නේ. එහෙමයි. ඒක නිකන් අපබ්‍රංශ වගේ. ඒ නිසාම තමයි මහත්තයා මේ ගැඹුරු ධහම කියද්දී මේ ධහම විවසන්නේ තමන්ගේ ආසාවෙන් බැඳුණු සිතින් යම් පුහු තර්ක කතා කරනවා. ඒ තර්ක ඒගොල්ලන්ට හරි සංවේදී. එහෙමයි. ඒක සාමාන්‍යයි. ඇයි මේ නිකලස් ලෝකයක දෙයක් සංවේදී වෙන්න නම් ප්‍රඥාව කියලා දෙයක් තියෙන්න ඕනේ මහත්තයා. කෙලෙස් සහගත ප්‍රජාවගේ අදහස් කෙලෙස් සහගත ප්‍රජාවට සංවේදී වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් ඒක. එහෙමයි. අසත්පුරුෂයාගේ ගතිගුණ අසත්පුරුෂයාට සංවේදී. එහෙමයි. අසත්පුරුෂයාගේ ගතිගුණ අසත්පුරුෂයාට ප්‍රියයි. එහෙමයි ස්වාමී. සත්පුරුෂයාගේ ගතිගුණ සත්පුරුෂයාට ප්‍රියයි. ඒක සංවේදී වෙනවා. එහෙමයි. ප්‍රඥාවන්තයාගේ ගතිගුණ ප්‍රඥාවන්තයාට සංවේදී වෙනවා. එහෙමයි. ඒක ලෝකේ සාමාන්‍ය සදාතනික ස්වභාවයක් ඒක. ඊට පස්සේ මොකද වුනේ? විස්තර කරනවා එමෙන්ම සියලු සංස්කාරයන් සංසිඳීමෙන් සියලු උපදීන් බැහැර කිරීමෙන් තණ්හාව ඡය කිරීමෙන් විරාගී බවට පත්වීමෙන් තෘෂ්ණා නිරෝධයෙන් ලබන යම් නිවනක් ඇද්ද මේක දුකසේ දැක්ක යුතු කාරණාවක්. එහෙනම් මේ ධහම අවබෝධ කරනවා කියලා කියන්නේ මහත්ය කෙලෙස් සංසිඳෙන්න ඕන. එහෙමයි ස්වාමී. කෙලෙස් සංසිඳෙන්න ඕන. එහෙනම් කෙලෙස් අඩුවට තමයි මේ ධහම ප්‍රකට වෙන්නේ. එහෙමයි. කෙලෙස් බහුලයට මේ ධහම ලේසියෙන් ප්‍රකට වෙන්නේ සංවේදී වෙන්නේ. ඉතින් මේ ධහම දෙසන්නේ නම් අන්‍යෝත් මා පවසන ධර්මය අවබෝධ නොකරන්නේ නම් මට ඇති වෙන්නේ වෙහෙසක් විතරයි කියලා බෝසතාණන් භාග්‍යතුන් වහන්සේ සිහි වෙනකොට ධර්ම දේශනාවට හිත නොඇලුනා කියන. එහෙමයි ස්වාමීනි. බෝසත භාග්‍යතුන් වහන්සේ ලස්සන ගාථාවක් වැටුණා කියන කොහොමද මේ කිච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතුම් රාග දෝෂ පරිතේහි නායන් ධම්මෝ සුසම්බුද්ධෝ මා විසින් දුකසේ ධර්මය අවබෝධ කළා. ඒ අන්‍යයන්ට ප්‍රකාශ කිරීමෙන් පළක් නැහැ කියලා සිහි වුණා කියනවා. එහෙමයි ස්වාමීනි. රාග දේශ ආදී කෙලෙසුන් යට වී සිටින උදවියට මේ ධර්මයේ ලෙහිසියෙන් අවබෝධ කරගන්න බෑ. එහෙමයි. එන කුමක් නිසාද මේ ධර්මය ලෙහිසියෙන් අවබෝධ වෙන්නේ නැත්තේ? රාගයෙන් හිත බලවත් නම්, ද්වේෂය බලවත් නම්, මෝහය බලවත් නම් මේ ධම් ලේසි නෑ දකින්න. එහෙමයි. එහෙනම් මේ සත්ත්ව ප්‍රජාවට මේ ධර්මයේ ඇහෙද්දි මේ ධම කතා වෙන්නේ නැතුව පුද්ගලික මතවාද ප්‍රකාශ කරන්නේ ඇයි? රාග දේශ මොහ බහුලයි. එහෙමයි ස්වාමීනි. දැන් ලංකාවේ භාග්‍යතුන් වහන්සේ පුදුනා කියලා දැන් මේ කියාගෙන යනවා. සමහර ආමුදුරු කියාගෙන යනෝනේ මහත්තයා. එහෙමයි. ඒතර මේ වගේ දෘෂ්ටි අරගෙන මේ ලෝකෙට විවර කර ඉන්නේ ඇයි? මෙන්න මේ පටිච්චසමුප්පාද මේ ධම, පංච උපාදානස්කන්ධ මේ ධම, මේ ගැඹුරු ධම සංවේදී වෙන නිසාද? සංවේදී වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒකයි තේරුම් ගන්න නුවණ කලඳක් තියෙන කෙනා. එහෙමයි. මේ බුද්ධ දේශනාවලින් පිට දේවල් මේ කතා කර ඒව ඔස්සේ ලාභ සත්කාර හොයමින් වාසය කරන්නේ ඇයි? දැන් අද සමහර මේ ගිහියයි පවා ඒ අදහස් දෘෂ්ටියක තුලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟ රහත් වෙලා කියලා පිරිසක් ඉන්නවා. ඒ පිරිස කියන දේවල් දැක්කට පස්සේ මහත්ය අයියෝ කියලා හිතෙනවා. එහෙමයි ස්වාමීනි. මොනවද මේ? මෙච්චර සුන්දර ගැඹුරු දහමක් තියෙන සියලු බුදුවරු සිහි කරන සියලු බුදුවරු අවබෝධ කරන එහෙමයි. දෙව් මිනිස් ලෝකයාට මේ ධහම දේශනා කළා. පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ධහම පිරිසිදුව නිර්මලව ලංකාවට අරගෙන ආවා. අදටත් තාමත් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ගම්බීර ධහම සංවේදී වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන ඔබ. තර්කය කියන්නේ ප්‍රඥාව නෙමෙයි. තර්කය කියන්නේ ප්‍රඥාව නෙමෙයි. ස්වාමීනි අවසර ලැබේවා දෙන්න. රූපය මේ පරිද්දෙන් වටහා ගන්න, වේදනාව මේ පරිද්දෙන් වටහා ගන්න කියලා ධර්මයේ පිවිතුරුව සඳහන් විස්තර වෙලා තියෙනවා. එහෙමයි ස්වාමී. අපි ඒක අනිවාර්යෙන් ඉස්සරහට කතා කරමු. එහෙමයි. දැන් මම මේ දේශනාව විතර කොටස අපිට
කරගෙන යන්න ඕන නිසා මේක මෙතනින් මේ සරලව අඩු ගන්න විස්තර කළ නතර කළා. අපි ඒක විස්තර වශයෙන් කතා කරමු. ඔබ වහන්සේගේ අවධානය වෙනත් කරුණකට යොමු කරගන්න අදහස් කරේ. ස්වාමිනේ මේ පරිද්දෙන් සංවේදී ගැඹුරු ධර්මයේ අර්ථ සම්පන්න ධර්මයට සංවේදී නොවේ ප්‍රලාප ඔස්සේ මේ ස්ථානයට මේ ධර්මයට කිසිසේත් ආසන්න නොවන කරුණ ඔස්සේ අපේ මනස මේ කැඳවගෙන යන විදිහ කිසිවේ සහ අපි ඒකට ගොදුරු වෙන විදිහ ස්වාමීන්. ඒක හරිය ඒක මහත්තයා අඥානකමත් එක්ක තියෙන ප්‍රශ්නයක්. එහෙමයි ස්වාමීන්. මේ තේරුම මේ බණහන ඔබ තේරුම් ගන්න ඕනේ ඒක අඥානකම කියලා. එහෙමයි ස්වාමීන්. ඒතර අඥානයත් එකතු වෙනවා. එහෙයි. දැන් මේ ඒ කාරණේ සුළු කාරණාවක්. එහෙමයි. මට නම් ඒක මහ ලොකු දෙයක් කියලා දැනෙන්නේ නැහැ. කුමක්ද ඒකට හේතුව මහත්තයා? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගත්තු මහෝත්තමයා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච කාලයේම දෙව් මිනිස් ලෝකයා අතරින් ප්‍රසිද්ධයි අනිවාර්යෙන් සම්මා සම්බුදු වෙනවා කියලා. එහෙමයි. එහෙම දෙව් මිනිස් ලෝකයා අතර ප්‍රසිද්ධ වෙලා ඉඳිද්දී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන සම්බුදු වෙලා ඉඳිද්දී එතකොට ඒ අනුගමනය කළා ඒ ධර්ම අවබෝධ කරපු රහතන් වහන්සේලා පිරිවරු මහා ශ්‍රාවක සංඝ පිරිසක් ඉඳිද්දී නිගණ්ඨ නාත මුත්ත කියලා කෙනෙක් හෙලිවැල්ලෙන් ඉඳගෙන දුක්ෂය කරන්න කියලා අත්කිලමතාන යෝගයක් අනුගමනය කරනකොට ඒ අනුගමනය කරපු තව ප්‍රජාවක් හිටියා. එහෙමයි ස්වාමීනි. ඉතින් එවන් යුගයකත් අර වගේ දෘෂ්ටි ඇති වෙනකොට ඒ ප්‍රජාව හිටියා නම් අද මේ මොනවද මහත්තයා? එහෙමයි. ස්වාමීනි අපිට දැන් අවසරයි නිගණ්ඨනාථ පුත්‍ර ගැන කල්පනා කරලා බලද්දිත් විමුක්තියක් අපේක්ෂා කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ විමුක්තිය දේශනා කරනවා. ඒ කවරවන්නේ දැයි සොයා බලන්න හිත නිහතමානී නොවන අන්දම ස්වාමී. ඒකට දේශනා විස්තර කරනවා. පින්වත් මහණේ ඒකට හේතුව තමයි කියන අවිජ්ජා ධාතුවේ තියෙන බලවත්කම. එහෙමයි ස්වාමීනි. ඒක බුද්ධ දේශනා කෙරෙහිම තියෙනවා. අවිජ්ජා ධාතුව තනිකර තියෙන අඥානකමත් එක්ක. එහෙමයි. අවිජ්ජා ධාතුව කෙලින්ම තියෙන දුෂ්ප්‍රඥ බවත් එක්ක. අවිජ්ජා ධාතුවේ බරපතලකම තියෙන අසත්පුරුෂකමත් එක්ක. එහෙමයි. එතකොට ඒ ස්වභාවයන් තමයි මේ සම්පූර්ණ මේ ප්‍රශ්නට හේතුව. එහෙමයි. බණහන ඔබ එතකොට තේරුම් ගන්න ඕන. එහෙනම් ඔය වගේ දෘෂ්ටියක් තියෙන පුළුවන් ලෝකෙ. රහතන් වහන්සේලා කියලා ඒ කාලෙත් හිටියා. එහෙමයි. රහතන් වහන්සේලා කියලා ඒ කාලෙත් හිටියා. දැන් ওই දාරුචීරියත් මේ කියාගෙන ගියානේ මං රහත් කියලා රහත් නොවේ තියෙද්දිම. එහෙමයි ස්වාමීනි. ඒත් මිනිස්සු රැවටලා හිටියා කියලා කියනවනේ. එහෙයි. ඒතර අර මේ බ්‍රහ්මීක්නේ ඇවිල්ලා සංවේගයටපත් කරන්නේ. එහෙමයි. ඔබ රහත් නෑ යන්න මේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළලා ඉන්නේ මේ හොයාගෙන ගිහිල්ලා මේ ධර්ම තේරුම් ගන්න කියලා. ඊට පස්සේ මේ ඔක්කොම අතහැරලා දාලා ආවා කියලා කියන්නේ. එහෙමයි. ඒ කාලේ ඉදා හිටියා. එහෙමයි. දැන් නිගණ්ඨනාථ බුදු සම්මා සම්බුද්දයි කියලා මහත්තයා කිව්වේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ ලාභ සත්කාර අපේක්ෂාවේ මේ ලෝකෙට පුහු පලාප දුරන කට්ටිය ඉන්නවා. එහෙයි ස්වාමීනි. එතකොට මේ සාමාන්‍ය ඔබ දැනගන්න ඕන මේ කියන දේ සත්‍යද අසත්‍යද කියලා තීරුම් ගැනීමේ තියෙන ඔබටයි. එහෙමයි ස්වාමීනි. වෙන කාටවත් නෙවෙයි ඒක තියෙන්නේ. ඒක තමන්ගේ ඥානෙ දියුණු කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. එහෙමයි. ඒක හරි පුදුම දෙයක් ඒක. එහෙමයි. ඒතකොට මේ දහම්මට ගැන ශ්‍රද්ධාව උපදවගෙන තමන් දක්ෂ වෙන්න ඕන. එහෙමයි. බාහිර ලෝකයේ හිස් මතවාද වෙනකොට ඒ අතාරින්න තමන් දක්ෂ වෙන්න ඕන. එහෙමයි. ඒක තමන්ටම ඇයිති. තමන්ටම ඇයිති. එහෙයි. බාහිර ලෝකෙට වැරද්ද පටවන්න බෑ. එහෙමයි. ඒ වගේ අඥාන පුද්ගලයෝ මේ ලෝකෙට පහළ වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒතර මේ අඥාන පුද්ගලයන්ට ගෝචර වෙන දෙයක් ලාභ සත්කාර මුල් කරගෙන හරි මේ ලෝකෙට ප්‍රකාශ කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකට අඥාන පිරිසක් ගොදුරු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. එහෙමයි. ඉතින් එවන් ලෝකික තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මඩ පිරුණු බිලක මඩවර නොතෑවරුණු සුපිපි මලක් විදියට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට සත්‍ය ප්‍රකාශ කිරීම. එහෙමයි. ඒ නිසා ඒ සත්‍යයට එකතු වෙන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. සත්‍යයට එකතු වෙන්න. එහෙමයි. ඊළඟ දේශනා කරන පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනු රාග රත්තාන දක්ඛින්ති තමුක්ඛන්දේන ආවුතාති. මේ ධර්මයේ උඩුගම් බලා යන එකක්. එහෙමයි. ඒ වගේ මේ ධර්මයේ හරිම සියුම්, මේ ධර්මයේ හරිම ගැඹුරුයි. දැකීමට දුෂ්කරයි. ඊතා සියුම් රාගී ඇලුණු සත්‍යය අවිද්‍යාව අඳුරෙන් සිත වැතුණු සත්‍යය අන්න මේ නොදකිත්තය. එහෙමයි ස්වාමීනි. එහෙනම් කුමක් නිසාද මේ ගැඹුරු ධහම නොදකින්නේ? රාගයෙන් තියෙන බලවත් ඇලීම නිසාත් අවිද්‍යාවේ තියෙන බරපතලකම නිසා. එහෙමයි ස්වාමීනි. ඒක විස්තර කරන අවිජ්ජා ධාතුවක් කියලා විස්තර කරන්නේ.
ඊතරම් බලවත්. ඊතරම් බලවත්. එහෙමයි ස්වාමීනි. ඊතරම් බලවත්. එහෙනම් මෙතුවක් කල් අපි සසරේ සමහරට මේ දහම ඇහෙන කාලවල අපි ඉන්නේ ඉතින්. දැන් මේ දහම අද මේ ලංකාවේ කතා වෙනෝනේ. කතා වෙද්දී ඒ දහමේ නාමයෙන් පුහුතර්ක කතා කරනකොට ඒ ඔස්සේ දුවන කට්ටියක් නැද්ද? ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. ඉන්නවනේ. ඒ වගේ අපිත් සමහරලාට ඒ වගේ සසරි දුවන්නේ නැති. එහෙමයි. ඒ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මෙසේ මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේ නුවණින් මෙනෙහි කරද්දී සිත මන්දෝත්සාහී වුණා කියනවා. ධර්ම දේශනාවට හිත නොනැමුණා කියනවා. එවිට මහන්නේ එක්තරා බ්‍රහ්මී ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් විපස්සී සම්බුදුරජාණන් වහන්සේගේ සිත තම සිතින් දැක්කා කියනවා. ඒ දෙවියන් බඹුන් දැන් බලාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. මහා වීරය තුසිතින් එනොත් දකින්නවා. එහෙමයි. මහා වීරය ආරක්ෂා කරනවා. මහා වීරය සම්බුදු වෙනොත් දකින්නවා. දැන් ඊට පස්සේ බලාගෙන ඉන්නවා. දැන් පළවෙනි දහම්සක ප්‍රවර්තන වෙනකන් දෙවියන් බඹුන් ප්‍රීති ഘോഷා පවත්වමින් බලාගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ආරාධනා කළේ සහම්පති බ්‍රහ්ම රාජය. එහෙමයි. මෙතනදී අර නමක් වශයෙන් දක්වන්නේ මෙතන කියන මහා බ්‍රහ්මීක්. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ හිත දැකලා බවත්නි ඒකාන්තයෙන් ලෝ වෙනසෙනු ඇත කිව්වා කියනවා. බවත්නි ඒකාන්තයෙන් ලෝ වෙනසෙනු ඇත යම් මේකින් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිත ධර්ම දේශනාවට මන්දෝත්සාහී වුණා නෙවෙයි. මේ සත්‍යය වෙනසුණා මේ සත්‍යය විනාශ වුණා කියලා. ඒතර කොතරම් මේ ප්‍රබල දෙයක් විදිහට දැකලාද බ්‍රහ්මියෝ? එහෙමයි ස්වාමීනි. දැකලා ඉවරලා මොකද උනේ? බ්‍රහ්මයා බලවත් පුරුෂයෙක් හැකුළුවතත් දිකාරින්නේ යම්සේද දික්කරිනාත කකුලන්නේ යම්සේද බබලවින් නොපෙනී තථාගත විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වුණා කියනවා. එහෙමයි ස්වාමීනි. පහළ වෙලා මහත්ය හරි ආශ්චර්යයි උතුරු සරු ඒකාංශ කරගෙන දකුණු දන මඩල පොළොවේ ඇනගෙන පොළොවේ තබාගෙන අරහත් සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේ ඇඳිලි බැඳගෙන ඉල්ලා සිටියගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. එහෙමයි. සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. කෙලෙස් අඩු සත්වයෝ සිටිත්‍ය කියන කාරණේ ඉස්මතු කළා කියලා. එහෙමයි. ඒසා ශාස්ත්‍රඥ වහන්සේට සිහියුනේ මේ රාගයෙන් ඇල්ලුණු සත්‍යයට මේ කියලා වැඩක් නැහැ. එහෙමයි. අවිද්‍යාවෙන් බැඳුණු මේ සත්‍යයට මේ කියලා වැඩක් නැහැ. තෘෂ්ණාවෙන් බැඳිලා මේ මුසපත් වෙලා ඉන්න සත්‍යයන්ට මේ කියලා වැඩක් නැහැ නේ කිව්වේ. එහෙමයි. ඒතර බ්‍රහ්මයා ඇවිල්ලා කියනවා ස්වාමීනි කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. එහෙමයි. ධර්මයේ අසන් නොලැබුණු ස්වාමීනි පිරිහිලා යාවි. ධර්මයේ අසන් ලැබුණු ස්වාමීනි අවබෝධ කරાવી කියන සුන්දර පණිවිඩය තථාගත සුගතයන් වහන්සේ ඉදිරියේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඇවිල්ලා කිව්වා. එහෙමයි ස්වාමීනි. අසිරිමත් නේද මහත්තයා? එහෙමයි ස්වාමීනි. දෙවියන් බඹුන් එහෙනම් මේ සම්බුද්ධ ශාසනය දිහා කොච්චර බලන් ඉන්නවද මහත්තයා? එහෙයි. අතට බලන්නේ එතකොට මහත්තයා මේ ත්‍රිපිටකය පොත් කබඩවල දාලා මේ මිනිස්සු අතර නැති කාලෙක එතකොට ඒ දහම අපගේ ගුරු දේවයන් වහන්සේ පොත් කබඩ වලින් එළියට අරගෙන දූවිලි පිහලා. එහෙමයි. සමහර තැන්වල පොත් කබඩ වල තිබුණේ නැහැ, දුන්නෙත් නැහැ. පුස්තකාලවල කාව කකා තිබුණේ. එහෙමයි. ඒතර මේ ඒ කාව කාපු පොත් පිටු ගෙනල්ලා එකතු කරලා ත්‍රිපිටක පොත් හදාගෙන. ඒතර ඒ දහම මේ 15 වතාවක් 20 වතාවක් නැවත කියවලා ඊට පස්සේ මේ නැවතත් දෙව් මිනිස් ලෝකයාට මේක සුන්දර මනුෂ්‍ය ප්‍රජාවගේ දෙවියන්ගේ හිත සංවේදී කරවන සුන්දර සිංහල භාෂාවෙන් නැවතත් ඉස්මතු කළ දුන්නා කියන කාරණේ අසිරිමත්. එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත් ඒක. එකල්ලි මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේ ඒ බ්‍රහ්ම රාජයාට මෙහිම පැවසුවා කියනවා. බ්‍රහ්ම රාජය මා තුලත් ඔය අදහස ඇති වුණා දහම් දෙසනවා නම් හොඳයි කියලා. එකල්ලි බ්‍රහ්ම රාජය ආයෙත් මට මේ වගේ අදහසක් ඇති වුණා. මොකද්ද? මම මේ ධර්මයේ කියන්නේ මේ ධර්මයේ හරිම ගැඹුරුයි. මම පවා මේ ධර්මය අවබෝධ කරේ හරිම දුකසේ. මේ ධර්මයේ ශාන්තයි ප්‍රණීතයි. මේක තර්කයෙන් අවබෝධ කරන්න බෑ. හරිම සියුම්. නොනැත්තම් විසින්මයි මේ ධර්ම දැක්ගත යුත්තේ. රාගයෙන් තෘෂ්ණාවෙන් ඇල්ලු මේ සත්ත්ව ප්‍රජාවට මේ ධර්ම අවබෝධ කරන්න බෑ කියලා මට සිහි වුණා කියනවා. කල්පනා වුණා කියනවා. ඒ නිසා තමයි කියනවා මම මේ ධර්මයේ දේශනා කරන්න ගියේ නැත්තේ. ඊට පස්සේ බ්‍රහ්ම රාජ්‍යය මට මේ වගේ අදහසක් ඇති වුණා කියනවා. මොකක්ද ඒ අදහස? මේ අර මා විසින් ඊට දුකසේ මේ අවබෝධ ධර්මයේ අවබෝධ කළා. ඒ අනිත් සත්‍යයන්ට කීමින් පළක්
පළක් නැහැ. රාග දේශ ආදී සත්‍ය මේ සත්‍ය කෙලෙස් වලින් යට වෙලා ඉන්නේ. අවිද්‍යාව අන්ධකාරයෙන් යට වෙලා ඉන්නේ. මට මේ කියන්න ගියොත් වෙහසක් විතරයි කියලා මම මන්දෝත්සාහය වුණා කියනවා. එහෙමයි. හරි පුදුමයි. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවෙත් නැවතත් බ්‍රහ්ම රාජය ආරාධනා කරනවා. ස්වාමීනි සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ධර්ම දේශනා කරනසේක්වා. ස්වාමීනි කෙලෙස් අඩු සත්‍යයෝ ඉන්නවා. කෙලෙස් අඩු සත්‍යයෝ ඉන්නවා. මේ ධර්මය අවබෝධ කරනවා. ස්වාමීනි මේ කෙලෙස් අඩු සත්‍යයන්ට මේ ධර්ම නොලැබුණොත් ස්වාමීනි පිරිහී යාවි. එහෙනම් ඔබ තේරුම් ගන්න ඔබට මේ උතුම් පිවිතුරු බුදුවදන් කියද්දි පහදෙන හිතක් තියෙනවා නම් එහෙනම් ඒ කෙලෙස් අඩු බවේ සංකේතයක්. හැබැයි මේ මානසිකත්වය විනාශ වෙන්නේ විලා දෙන යන්න මත්ින් මේ තෙරුවන් සරණේ හිත බැස ගන්න ඕන. එහෙමයි. ඒ කියන්නේ එහෙනම් පිරිහිලා යන්න පුළුවන්. එහෙමයි සාමි. පිරිහිලා යන්න පුළුවන් එහෙනම්. එතෙන් මේ කෙලින්ම කියන්නේ ස්වාමීන් මේ ආයත නොයසුණු මේක පිරිහිලා යාවි කියලා. එහෙමයි. එතකොට මේ යුගයේ බලවත් ඉදිරියට අවබෝධ කරන්න බැරි වුණත් නැවත ශ්‍රවණය කිරීමයි වැදගත් වෙන්නේ. නැවත මේ ධහම කියවීමයි වැදගත් වෙන්නේ. එහෙමයි. නැවත කියවද්දි නැවත ශ්‍රවණය කරද්දි නැවත ශ්‍රවණය කරනකොට මේ ධහමේ හිත ටික බැසගනීවි. එහෙමයි. හරි පුදුමයි. තුන්වෙනි අවස්ථාවෙත් ආරාධනා කරනකොට මහත්තයා එතකොට ඒ කල්ලි මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී භාගතුන් වහන්සේ ඇරයුම ලැබ සත්‍යයන් කෙරෙහි මහා කරුණාව ඉපදුනා කියන අවස්ථා තුන ආරාධනා කරනකොට මහත්තයා මහා කරුණාව උපදිනවා. එහෙමයි. හරි අසරිමත් නේද? එහෙස. හරිම ආශ්චර්යයි. ඒ කාරුණික සිතින් මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේ බුදු වැසින් ලෝකෙ බැලුවා කියන. ඉස්සෙල්ල බුදු වැසින් බැලුවේ නෑ මහත්තයා. එහෙමයි ස්වාමී. තමන් අවබෝධ කරගත්තු ධහම මේක මේ ගැඹුරුයි කියලා දැක්කත් අවබෝධ කරන්න දුෂ්කරයි කියලා දැකලා ඒ කරුණින්ම තමයි නොනෙමුනේ. එහෙමයි. ලෝකෙ බැලුවේ නෑ ඒ වෙලාවේ. බ්‍රහ්මයාගේ ආරාධනාව මත ලෝකය දිහා බැලුවා. එහෙමයි ස්වාමී. දැන් සමහර අපිටත් ඔක සිද්ධ වෙනවා සමහරවිට මහත්තයා. මොනවා හරි ප්‍රශ්නයකට මන්දෝත්සාහය වුණාට පස්සේ අපි ගොඩක් පැති හිතන්න යන්නනේ අපි අතහැරලා දාලා පාඩු ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා නැවතත් අපි උනන්දු කළොත් මොකද වෙන්නේ? එතකොට අපි පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. ඒතර විමසනකොට ආහින මෙහෙම කරලා මෙහෙම හරම කරලා මෙහෙම කියලා අපි හිත සමාහට පෙළඹෙනව නේද? එහෙමයි ස්වාමී. එතකොට මේ කෙලෙස් සහිත නේ අපි කට්ටිය. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කරගෙනනේ. තාම ලෝකයේ දිහා බැලුවේ නෑනේ. පරම ගම්බීර ධමයේ තියෙන මේ ආශ්චර්ය දැකලානේ නොනෙමුනේ. ගැඹුරු බව දැකලානේ නොලැබුණේ. ඊට පස්සේ ලෝකයේ දිහා බලද්දී ශාස්ත්‍රුන් වහන්සේ දැක්ක කියන අනේ කෙලෙස් අඩු සත්වයෝ ඉන්නව නෙවෙයි. කෙලෙස් බහුල සතුන් ඉන්නවා. කෙලෙස් අඩු සතුන් ඉන්නවා. මෘදු ඉඳුරන් ඇති සතුන් ඉන්නවා. පහසුවෙන් වටහා දී හැකි සතුන් ඉන්නවා. ඒ කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම හරි අඩුයි. කොච්චර කිව්වා පිපිදෙන්නේ. සමහර අයට පොඩ්ඩක් කියනකොට පිපිදිලා එනවා. ඉන්ද්‍රිය ධර්ම හරි ප්‍රබලයි. ඒ වගේම තමයි පවට ලැජ්ජා බය තියෙන කට්ටිය ඉන්නවා. පවට ලැජ්ජා බය නැති කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි දැන ගැනීමට අපහසු සතුන් ඉන්නවා. දැන ගැනීමට පහසු කට්ටිය ඉන්නවා. පරලෝ වරදී බය දක්නා සතුන් ඉන්නවා. පරලොවෙහි වරදී බය නොදකින සතුන් ඉන්නවා. ඇතැම් පුද්ගලයන්ට මේක තේරුම් ගන්න පුළුවන්, ඇතැම් පුද්ගලයන්ට මේක තේරුම් ගන්න බෑ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහණෙනි ඒක මේ වගේ දෙයක් කියනවා. මහණෙල් විලක් හෝ රතු නිලුම් විලක් හෝ සුදු නිලුම් විලක් හෝ තිබේ කියනවා. මේ ඇතැම් මහණෙල් රතු නිලුම් සුදු නිලුම් දියේ හටගෙන දියේ වැඩි දියෙන් උඩට නොනැගී දිය තුලම ගිලී පවතී කියනවා. කෙලෙස් වැඩි සත්‍යය ඒ විදිහට දැක්කා කියනවා. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ නිලුම තියෙන්නේ තාම පිපිල තියෙන යට තියෙන්නේ වතුරේ. ඇතැම් මහණෙල් මල් තියෙනවා කියනවා දියෙන් වැඩි ගොඩට නැගී දිය මත සමෝ තිබේ කියනවා. එහෙමයි. ඒ වගේම ඇතැම් මහණෙල් හෝ රතු නිලුම් තියෙනවා කියනවා දියේ හට අරගෙන දියේ වැඩි දියේ නොතැවරී තියෙනවා කියනවා. එහෙමයි ස්වාමී. අර පොකුණක තියෙන නෙළුම් තිබෙන්නේ යම් අයුරකින්ද විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය ඒ විදියට දැක්කා. එහෙමයි.
ලෝක සත්‍යය ඒ විදිහට දකිද්දී සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවට හිත නැහුණා. හරි අසිරිමත්. ඒ අයුරින් විස්තර කරන ඒ අයුරින් මහානි අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේ බුදු වැසින් ලෝ බලද්දී කෙලෙස් අඩු සත්‍යයනුත් කෙලෙස් බහුල සත්‍යයනුත් මෘදු ඉඳුරන් ඇති සත්‍යයනුත් බලවත් ඉඳුරන් ඇති සත්‍යයනුත් පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන් සත්‍යයන් සිටින බව අපහසුවෙන් අවබෝධ කරන සත්‍යයන් සිටින බව ඒ සියල්ල බුදුරජාණන් වහන්සේට වැටහුණා කියනවා. අවබෝධ වුණා කියනවා. අවබෝධ වෙලා ඉවරලා ඊට පස්සේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේට මේ විදිහට ගාථාවක් වැටහුණා කියනවා. සේලේ යතා පබ්බද මුද්ද නිට්ඨිතෝ යතාපි පස්සේ ජනතං සමන්තතෝ තතූපමන් ධම්ම මයන් සුමේද පාසාද මාරුහි සමන්ත චක්කු. මේ බ්‍රහ්මරාජය තමයි සම්බුදුරජාණන් වහන්සේට මේ විදිහට පවසලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට සෝකාව තින්නං ජනත මපේත සෝකෝ අවෙක්කස්සු ජාති ජරා විභූතම් උට්ටේහි වීර විජිත සංගාම සත්ත්වාහ අනන විචර ලෝකේ. එහෙමයි. දේසස්සු භගවා ධම්මං අඤ්ඤතාරෝ භවිස්සන්තිති. සෛලම හරි ලස්සන ගාතාවක් මහත්තයෙක්. එහෙයි ස්වාමීනි. සෛලමය පර්වතයක මුදුන සිටින කෙනෙකුට පහළ හාත්පස් සිටින ජනයා පෙනෙන්නේ යම්සේද එසේම සදහම් මැස් ඇති මහා නුවණැතියාණෙනි ශෝක රහිත සිත් ඇතියාණෙනි ධර්මයෙන් කරන ලද ප්‍රාසාදයට නැගී ශෝකයේ වැළඳ සිටින ජනයා දෙස ජාති ජරා මරණයෙන් දුක් විඳින ජනයා දෙස දැකවදාල මැනව කියලා ආරාධනා කළා කියනවා. එහෙමයි ස්වාමීනි. මාර සංගාමයේ දිනු තැනැත්තාණෙනි නිසිමග පෙන්වන ගැල් කරුවාණෙනි ණය නැතියාණෙනි වීරයාණෙනි නැගී සිටිනු මැනව ලෝයේ හැසිරෙනු මැනව භාග්‍යතුන් වහන්සේ දහම් දෙසනු මැනව අවබෝධ කරන්නෝ පහළ වෙත්මය කියලා ගාතාවක් කියලා බ්‍රහ්මරාජය ආරාධනා කළා කියනවා. එහෙමයි ස්වාමීනි. මේ විදිහට තමයි මහත්තයා මේ සම්බුදු සසුන ලෝකෙට විවර වුණේ. එහෙමයි. අසිරිමත් දෙයක් නේද? එහෙමයි ස්වාමීනි. සම්බුදුවරු ලෝකෙට පහළ වෙනවා. දෙවියන් බමුණගේ ආරාධනාව මතමයි මනුලොවට එන්නේ. දෙවියන්ගේ බමුණගේ ආරාධනාව මතමයි මේ දහම ලෝකෙට විවර වෙලා යන්නේ. එහෙනම් මේ දහම කොතරම් ආශ්චර්යද? එහෙනම් දෙවියන් බමුණ පවා මේ දහමේ අසිරිය කොතරම් දන්නවද? ඉතින් ඒ නිසා පින්වත්නි මේ ධර්ම දේශනාවට මේ සම්බන්ධන උපකාර කරන පිරිසට වඩා හිත පහදව ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. දෙවියන්ගේ බමුණගේ ආරාධනාවෙන් විවර වෙන දහමක්. එහෙමයි. සම්මා සම්බුදුවරු අවබෝධ කළ දහමක්. දෙව් මිනිස් ලෝකයා සසර කතරින් එතර කරවන දහමක්. එවන් උදාර දහමක් දෙව් මිනිස් ලෝකයාට දෙන්නට මේ යම් කෙනෙක් කැපකිරීමක් කරනවා කියන්නේ කොච්චර උදාර පිනක්ද? ඒ නිසා මේ රැස්වුණු උදාර පිනත් ඒ පින්වත් සියලු දෙනාටමත් ඔබ සියලු දෙනාටමත් සසර දුකින් ඈතර වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අසිරිමත් සම්බුදු සිතේ අවබෝධය වැඩි යන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා අප හැමදෙනාම පින්වත් ස්වාමින් වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින අපමාදේන සම්පාදේත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 20 කලාගම කල්කිරියාගම යන ලිපිනේ පදිංචි පින්වත් චන්දනරුවන් කුමාර රත්නායක පින්බර මහත්මයා, චන්ද්‍ර ශාන්ත රත්නායක පින්බර මහත්මයා සහ චන්ද්‍රකාන්ති රත්නායක පින්බර මහත්මිය ඇතුළු පිරිස විසින් ඉතින් මේ පින්වතුන්ගේ ජීවිතය අද උදාාර පුණ්‍ය ධර්මයක් රැස් කරගත්තා. මේ උතුම් පින බලාපොරොත්තු වෙනවා සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පුත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ගටිකාර බ්‍රහ්මරාජයා සුමන සමන් දෙවියන් ආලවක දෙවියන් ඇතුළු ගෞතම බුද්ධ ශාසනය ගැන සුපහන් සිත් පොදවාගෙන සිටින සියලු දෙව් බමුණුන්ට අනුමෝදන් කරන්න. ඒ සියලු දෙව් බමුණු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා.
දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. මහා සංඝරුවනට දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. සදහවත් ගී උපාසක උපාසිකාවන්ට දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. දිව්‍යෝ දුතුන් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේ මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය කාලේ වෙරිතලාවෙන් වැසී ගිය මේ දහම් මඟ විවර කළ දුන්නු අපගේ පින්බර ගුරු දේවයන් වහන්සේටත් මහමෙවුනා සුපවාසී ලෝකවාසී මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් දහමින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකීය පවුල්වල සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සුජීව සිටින ආර්.එම්. රත්නායක මහත්මයාට ඩී.එම්. චන්ද්‍රාවති මෑණියන්ට ඒ වගේම ඒ දායකත්වයේ දරූ සියලු දෙනාටම පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ මේ උතුම් වැඩසටහන සඳහා උපකාර කළේ පින්වත් මහත්මයාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වෙනුවෙන් කැප වෙන අපගේ මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්ම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමේ පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 20 කලාගම ගල්කිරියාගම යන ලිපිනේ පදිංචි පින්වත් චන්දන රුවන් කුමාර රත්නායක මහත්මයා, චන්ද්‍රසාන්ත රත්නායක මහත්මයා සහ චන්ද්‍රකාන්ති රත්නායක මහත්මිය යන මේ පින්වන්ත හැමදෙනාමත් පින් ඇති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නේ. ඒ වගේම පින්වන්ත ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි දායකත්ව බරපැන දරා ගැනීමට. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ කරුණ විමසා ඒ පිළිබඳව දැනුම්වත් වෙන්න කියලා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර රැගෙන නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.